අයිවන් සුබ දැසනක් වාසනාවන්ත උදැසනක් ඔබට ප්‍රාර්ථනා කරනවා නිරෝගීමත් දවසක් ඔබට ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි හත්වෙනි පැය ආරම්භයේදී ඔබට සඳහන් කරන්න ඕන තවමත් ගෝලීය වසංගතයක් විදිහට ව්‍යාප්ත වෙන කොරෝනා වසංගතයෙන් අපේ රට තවමත් තියෙන්නේ අධ්‍යවදානම් කාල සීමාවක. ඒ කාල සීමාව තුළ එක් පැත්තකින් රජය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කරමින් නිෂ්පාදන ක්‍රියාවලිය යථාවත් කිරීම වෙනුවෙන් කටයුතු කරමින් ඉන්නවා. අනෙක් පැත්තෙන් කොන්දේසි විරහිතව මේ කොරෝනා වෛරසය පාලනය කිරීම වෙනුවෙන් ඉතාමත්ම බරපතල කාර්යභාරයක නිරත වෙනවා. බොහොම ගෞරවයෙන් ඔබට යලිත් යෝජනා කරන හත්වෙනි පැය ආරම්භයේදී මදත් ඔබ ඒ සියලු කාර්යයන් වෙනුවෙන් කොන්දේසි විරහිතව දායකත්වය ලබා දෙන්න කොරෝනා පරාජය කිරීම වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙලේ ගෞරවනීය පුරවැසියෙක් වෙන්න කියලා බොහොම ආදරෙන් ඔබට යෝජනා කරමින් ආරාධනා කරන වෙනුවෙන් ඔබට දායකත්වය ලබා දෙන්න කියලා. ඒ යෝජනාව කරමින් අපි සූදානම් අද හත්වෙනි පැය ආරම්භ කරන්න. හත්වෙනි පැයට අපි බොහොම ගෞරවයෙන් අද දෙපළකට ආරාධනා කළා. ඒ රටේ මේ මොහොත වන විට පවතින තත්ත්වය පිළිබඳව එක් පැත්තකින් ඡන්දයක් පිළිබඳව කතිකාවතක් නිර්මාණය වෙලා තියෙනවා. අනෙක් පැත්තෙන් ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් වන නෛතික සීමාවන් පිළිබඳව ගැඹුරු සාකච්ඡාවක මේ වෙලාවේ රට තියෙන්නේ. ඒ නිසා අපි මේ අංශ දෙක පිළිබඳවම සාකච්ඡා කරන්නට සූදානම්. ඒ වෙනුවෙන් බොහොම ගෞරවයෙන් ආරාධනා කළා නීතිඥ කපිල ගමගේ මැතිතුමාට ඉතාමත් ආදරෙන් ආයුබෝවන් කියලා ඔබතුමා වැඩසටහන වෙනුවෙන් පිළිගන්නවා. ඒ වගේම තමයි වෛද්‍ය වසන්ත බණ්ඩාර මැතිතුමාට අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කළා දේශීය ජාතික ව්‍යාපාරයේ ලේකම්වරයා විදිහට අද හත්වෙනි පැයට සහභාගී වෙන්න කියලා ආයුබෝවන් කියලා ඔබතුමාත් වැඩසටහන වෙනුවෙන් පිළිගන්නවා. මේ දෙපළගේ සහභාගීත්වය තුළ අපි අද ගැඹුරු සාකච්ඡාවකට යන්න සූදානම්. කොන්දේසි විරහිත ප්‍රශ්න කිරීමක් කරන්නත් සූදානම්. මේ වෙලාවේ ඡන්දයක් තියන්න නෛතිකම තියෙන බලය මොකක්ද? එක් පැත්තකින් අපි දකිනවා ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා කියන කාර්යයක් සම්බන්ධයෙන් කතිකාවතක් නිර්මාණය වෙලා තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ මතයන් විමසීම පිළිබඳව කතිකාවක් නිර්මාණය වෙලා තියෙනවා. ස්වාධීන මැතිවරණ කමිෂන් සභාවේ ස්වාධීනත්වය පිළිබඳව ගැඹුරු විමසීමේ මේ වෙලාවේ පුරවැසියන් ඉන්නවා. අනෙක් පැත්තෙන් මේ භාවිතාවන් තුළ රටේ හෙට දවස කොයි විදිහට නිර්මාණය වේද කියන කාරණය පිළිබඳවත් ගැඹුරු අධ්‍යයනයක බොහෝ පිරිසක් යෙදලා ඉන්නවා. ඒ නිසා අපි මේ හැම අංශයක් පිළිබඳවම අද කතා කරන්න සූදානම්. මම මුලින්ම මේ නීතිඥ කපිල ගමගේ මැතිතුමන් ළඟට එන්න සූදානම්. මේ සුමන්ත්‍ර මන්ත්‍රීතුමා මේ කරලා තියෙන ප්‍රකාශයක් එක්ක දැන් එතුමා සඳහන් කරලා තියෙනවා ජූනි 20 පාර්ලිමේන්තුව කැඳවන්න බැරි නම් පරණ පාර්ලිමේන්තුව යලි කැඳවිය යුතුයි කියලා. ඒ වෙනුවෙන් ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට යනවායි කියන කාරණය පිළිබඳව අද ප්‍රවෘත්ති වාර්තා කරලා තිබුණා. එහෙම නෛතික සීමාවක් තුළ ක්‍රියාත්මක වීමේ හැකියාවක් තියෙනවද අපේ රටේ නීති රාමුව තුළ? මෙහෙමයි. සුමන්දිරන් මන්ත්‍රීතුමා ඇතුළු දැනට විපක්ෂයේ නියෝජනය කරන හැමදෙනාගේම බලාපොරොත්තුව ඒකායන ප්‍රාර්ථනය අවශ්‍යතාවය උනේ පාර්ලිමේන්තුව පැවති පාර්ලිමේන්තුව යලි කැඳවන්න. ඒ වෙනුවෙන් තමයි ඔවුන් 77 වගන්තිය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 77 වගන්තිය භාවිතා කරමින් ඔවුන් දිගටම උත්සාහ කළේ මේ පාර්ලිමේන්තුව පැවති පාර්ලිමේන්තුව යලි කැඳවන්න කියලා. නමුත් මේ පැවති පාර්ලිමේන්තුව යලි කැඳවන එක මේ වෙලාවේ තමන් කරන්නේ නැහැ කියලා ජනාධිපතිවරයා බොහොම පැහැදිලිව කියලා තියෙනවා. ඒතර ජනාධිපතිතුමන් මෙහෙම කියලා තියෙද්දි මේ වෙනුවෙන්ම මේ විපක්ෂයේ മന്ത്രിවරුන් හැප්පෙන්නේ මොන හරි විශේෂ කාරණයක් නිසා. ඒ වගේම තමයි මේ වෙනුවෙන් තමයි ඔවුන්ගේ මුළු හැසිරීමම කැපකලේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මම කලින් පැහැදිලි කරලා තියෙනවා මගේ ලිපිවලදී මේ වෙනුවෙන් ඔවුන් ප්ලෑන් 3ක් හැදුවා. ප්ලෑන් A B C කියලා. පළවෙනියෙන්ම ඔවුන් හැදුවේ ජනාධිපතිවරයා විසින්ම ස්වේච්ඡාවෙන් මේ පැරණි පාර්ලිමේන්තුව යලි කැඳවාවි කියන තත්ත්වය ඇති කරගන්න. ජනාධිපතිවරයා ලවා පැරණි පාර්ලිමේන්තුව යලි කැඳවීමක් කරව ගන්න තමයි ඔවුන්ට ඕනේ වුණේ. ඒක වෙන්නේ නැහැ කියලා දැනුනම ඔවුන් ඊට පස්සේ ජනාධිපතිවරයාට යෝජනා කරනවා ඔබ යන්න ශ්‍රේෂ්ඨාධිකරණයට. ඔබ ගන්න නීතිපතිවරයාගේ මතය. එතකොට ඒකෙන් ඔවුන් බලාපොරොත්තු වුණා එතකොට ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයාට කියාවි කරුණා කරලා පැවති පාර්ලිමේන්තුව යලි කැඳවන්න කියලා. අන්න ඒ අනුව පැවති පාර්ලිමේන්තුව යලි කැඳව ගන්න පුළුවන් වෙයි. ඒක තමයි ඔවුන්ගේ ප්ලෑන් B උනේ. ප්ලෑන් C විදියට තියෙන්නේ මේ දෙකම වෙන්නේ නැත්නම් වෙනත් කෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට හෝ අධිකරණයට ගිහිල්ලා නීතිමය වශයෙන් මේ තියෙන පැරණි පාර්ලිමේන්තුව යලි කැඳවන්න කියන නියෝගය එහෙමත් නැත්නම් නිර්දේශය එහෙමත් නැත්නම් යොමුව ජනාධිපතිවරයාට යොමු කිරීමක් තමයි ඔවුන්ගේ තුන්වෙනි කටයුත්ත නැත්නම් තුන්වෙනි ප්ලෑන් එක බවට පත් වෙලා තිබුණේ. එතකොට දැන් මේ වෙනකොට ප්ලෑන් A සම්පූර්ණයෙන් අවුට්. එතකොට ප්ලෑන් B කියන එකත් ක්‍රියාත්මක වෙන බවක් නැහැ. මේ අනුව උන්ට ඉතුරුලා තින්නේ ප්ලෑන් C විතරයි. ඒ වෙනුවෙන් තමයි දැන් සුමන්දිරන් මන්ත්‍රීතුමා මේ විදිහට කියන්නේ. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න
එක අවස්ථාවක් තියෙනවා. ඒ තමයි රිට් එකක් ඉල්ලන්න පුළුවන් මේ කටයුත්ත සම්බන්ධයෙන්. මේ පාර්ලිමේන්තුව කැඳවීම සිද්ධ වෙන්නේ නැහැ කියන එකට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එහෙම ඉල්ලීමක් කරන්න පුළුවන්. හැබැයි එහෙම ඉල්ලීමක් කරනවා කියන්නේම මේ දැන් ඇති වෙලා තියෙන තත්වයක් එක්ක ඒක කොයිතරම් දුරට වළංගු එකක් වෙයිද, කොයිතරම් දුරට අධිකරණය විසින් පිළිගනු ලබන එකක් වෙයිද, එහෙම නැත්නම් අපි අර කියනවා එලිපත්තේදීම නිෂ්ප්‍රභා කරන්න අඩුකරයක් අන්න ඒ තත්වයටපත් වෙයි කියලා තමයි මගේ පැහැදිලි කිරීම, මගේ විශ්වාසය. මොකද ඕනෑම කෙනෙකුට අධිකරණයට යන්න පුළුවන්. ඒක ඕනෑම දෙයක් වෙනුවෙන් කරුණු දක්වලා පෙත්සමක් මාර්ගයෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. හැබැයි අධිකරණයට යෑම පමණක් නෙවෙයි, අධිකරණය මගින් කොයිතරම් දුරට මේ එයාලගේ අරමුණ ඉෂ්ට කරගන්න පුළුවන් වේද කියන එක බොහොම සැකසහිත තත්වයක් තියෙන්නේ. නමුත් දැන් ඕන් දිගටම උත්සාහ කරපු පැරණි පාර්ලිමේන්තුව යලි කඳවා ගැනීමේ අවසන් උත්සාහය තමයි මේ නියැලිලා ඉන්නේ කියන එක බොහොම පැහැදිලිව කියන්න පුළුවන්. එතනින් එහාට ප්ලෑන් එකක් නැහැ කියලා ඔබතුමා කියන්නේ. එතනින් එහාට ප්ලෑන් එකක් නැහැ. මොකද මේ උත්සාහ කළේ රජයක් පෙරලන්න. මේ රජයක් පෙරලීමේ උත්සාහයක් තමයි දැන් මේ පරාජය වෙලා තියෙන්නේ. ඒ වගේම ලක්ෂ 69ක ජනවරමක් පරාජයටපත් කිරීමේ උත්සාහයක් තමයි මේ පරාජය වෙලා තියෙන්නේ. ඒ වගේම මේ කොවිඩ් වසංගත තත්ත්වයක් එක්ක 100ක් ලක්ෂයක ජන ප්‍රසාදයක්, 100ක් ලක්ෂයකට අධික ජන ප්‍රසාදයක් ආපසු හැරවීමේ උත්සාහයක් තමයි මේ පරාජය වෙලා තියෙන්නේ. ඒ වගේම තව බරපතලම කාරණේ තමයි COVID-19 සමනය කිරීමේ උත්සාහයත් පරාජය කරන තමයි මේ අනිත් බලවේග උත්සාහ කළේ. මොකද මම පැහැදිලි කරලා තියෙනවා, මම ඉස්සරහදී පැහැදිලි කරන්නම්. පැරණි පාර්ලිමේන්තුව යලි කැඳෙව්වොත් COVID තත්ත්වය, COVID වසංගත තත්ත්වය පාලනය කරන්නේ නැතිව යරිනවා ඒ කැඳවනු ලබන නව පාර්ලිමේන්තුවේ බලය ගන්නා පිරිස විසින්. වෛද්‍ය වසන්ත බණ්ඩාර මැතිතුමනි, ඔබතුමාලා ඉන්නේ පාර්ලිමේන්තුව කැඳවන්න ඕනේ නැහැ කියන තරද? නැත්නම් කැඳවීම තුළ සාධනීය තැනකදී කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම වෙනුවෙන් හෝ රටේ හිරදවස වෙනුවෙන් හෝ සාධනීය මට්ටමක ක්‍රියාත්මක වීමක් නැති වෙයි කියන තැනද? ඔව්, මෙහෙමයි දසුන්. දැන් ජනාධිපතිතුමාට අපි පරමාධිපත්‍යයේ බලය දීලා තියෙන්නේ. පාර්ලිමේන්තුව විසිරුව හැරින්න බලය අපි දීලා තියෙන්නේ. එතුමා පාර්ලිමේන්තුව විසිරුව හැරියා. එතකොට පාර්ලිමේන්තුව මැතිවරණය පවත්වන්න උපදෙස් දීලා නැවත පාර්ලිමේන්තුව කැඳවීමේ නියෝගය නිකුත් කිරීමත් එතුමාගේ බලයක්. එතකොට ඒක තමයි එතුමා කළ යුත්තේ. ඒක තමයි ජනතාවගේ අපේක්ෂාව. මේ පරණ පාර්ලිමේන්තුවේ ජනවරම අහිමි වෙච්ච කල්ලිකුත් වූ පාර්ලිමේන්තුව නැවත කැඳවීම නෙවෙයි. එතකොට ඒකට බාධාවක් එල්ල වුණා මේ ස්වභාවික ආපදාවක් එක්ක. එතකොට ඒ ආපදා තත්ත්වයේ පාලනය කළ විගස ඒක සම්පූර්ණයෙන්ම අවසන් කරනවා කියන එක මේ ජාත්‍යන්තර තත්ත්වයන් යටතේ පැහැදිලිව පේනවා. ඒක එහෙම කරන්න බෑ. මේකේ අතරින් පතර මේ ලෙඩුන් හමු වෙන්න පුළුවන් තව අවුරුද්දක් දෙයක් වුණත් යනකම්. එතකොට මේකේ මේ සමාජ දුරස්ථභාවයේ යම් ආකාරයකට මේ තියෙන බාධක ලිහිල් කරන්න පුළුවන් වුණාම මැතිවරණය පවත්වන්න පුළුවන්. ඒ මැතිවරණයේ පැවැත්වීම තමයි ජනතාවගේ අපේක්ෂාව. අලුත් පාර්ලිමේන්තුවක් ඕන, අලුත් ගමනක් ආරම්භ කරන්න. එතකොට ඒකට බාධා පමුණුවන්න තමයි මේ විවිධ ආකාරයේ නීති තර්ක ගෙනීමෙන් උත්සාහ කරන්නේ. ඒ කියන්නේ දසුන් මේක අපි මහා පින්තූරේ බැලුවොත් මේක ආණ්ඩුව විසිරෝපු දවසේ ඉඳලම විපක්ෂය බරපතල අර්බුදයකට තල්ලු වුණා. ඒ කියන්නේ ජනාධිපතිවරණ කාලය තුළ වුන් කළ හැකි සියලු බලවේග, ජාතිවාදී බලවේග, බෙදුම්වාදී, ආගමික අන්තවාදී බලවේග, මේ සියලු බලවේග එකට එකතු කරගෙන කොහොම හරි ජයග්‍රහණය කරන්න උත්සාහයක් ගත්තා. ඒක පරාජය වුණා. එතනින් පස්සේ දැන් ඔවුන් තුල තියෙන බෙදීම් සහුන්ට දැන් සටන් පාටයක් නැහැ. ආයෙත් දැන් වංචා දූෂණ නැති කරන්න එන්න කියලාද කියන්නේ? එහෙම නැත්නම් ආයෙත් දැන් යහපාලනය කරන්න එන්න කියලාද කියන්නේ? නැත්නම් ජාතික ආරක්ෂාවද? අපි දැක්කනේ පාස්කු පහරයට මුණු දුන්න විදිය. ඒතර ඒ නිසා ඔවුන් දැන් සටන් පාට අහිමි වෙච්ච දේශපාලන අනාථයන් පිරිසක් බවට පත් වෙලා ඉන්නේ. ඒ නිසා ඔවුන්ට දැන් අවුලක් ඕන. ඒතර දැන් මේ කොවිඩ් වසංගත තත්ත්වය වර්තමාන රජය ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ඉතාමත් විශිෂ්ට ලෙස සාපේක්ෂව අනිත් ලෝකේ රටවල් වලට සාපේක්ෂව පාලනය කරගෙන තියෙනවා අපිට තියෙන සම්පත් වලට සාපේක්ෂව. එතකොට මේක ඔවුන්ට මාරාන්තිකයි ඉදිරි මැතිවරණයේදී. ඒ නිසා අවුලක් ඕන. ඉතින් කොහොමද අවුල හදන්නේ? ජනාධිපතිවරයාගේ මුදල් බලය අහෝසි කිරීම තමයි ප්‍රධානම අරමුණ. පාර්ලිමේන්තුව නැවත කැඳවුවොත් දැන් ජනාධිපතිවරයාට තියෙන මුදල් බලය අහෝසි වෙනවා. එතකොට අර ජනවරමක් නැති කල්ලිකුත්තු බලය බහුතර බලයක් නැති පාර්ලිමේන්තුවට මේ මුදල් බලය යනවා. එතකොට මේ සියල්ල අවුල් කිරීම. ඒ කියන්නේ කොවිඩ් වසංගතයත් අවුල් කිරීම. ඔවුන් මුලින්ම ප්‍රාර්ථනා කරේ මේක අවුල් වෙයි කියලා. ඒ කියන්නේ ආරම්භයේදීම අපි දැක්කා ජනතාවගේ පෙරමුණේ එක മന്ത്രിවරයෙක් අහනවා මේක හමුදා ආණ්ඩුවක්ද? හමුදාව මොකද්ද වසංගතයේදී මේ කරන්නේ? දැන් චීනය වගේ රටක් මේ වෛරස් එක අඳුනගත්ත දවසේම ඒක පළවෙනි ලෙඩ හම්බෙන්නේ චීනයෙන් මම හිතන්නේ දෙසැම්බර් 28 වෙනිදා
8 වෙනිදා විතර වෙද්දී උන් වෛරසය අඳුන ගන්නවා ජාන සංයුතිය. එතකොට උන් දැනගන්නවා මේක බරපතල වසංගත තත්යකට යන්න පුළුවන් වෛරසයක්. ඒ නිසා උන් වහම හමුදාව කැඳවන ජනවාරි 15 වෙනකොට. එතකොට රුසියාව ගත්තත් එංගලන්තය ගත්තත් එංගලන්ත සමස්ත 20000ක හමුදා අනුකණ්ඩයක් නිදහස් කරන මේ වැඩේට. ඒතර මේ අය අහනවා හමුදාව මොකද කරන්නද? දැන් ඒ මුලින්ම මානසික බාධකයක් පනවන්න හැදුවා. එතකොට හමුදාව මැදිහත් වුන් නැත්තම් මේ ක්‍රියාන්විතයේදී සෞඛ්‍ය අමාත්‍යාංශයට මේක තනියෙන් කරන්න බෑ. PHA මහතුන්ට මේක බිම්මට්ටමේ මේ අභියෝගය තනියෙන් ජය ගන්න බෑ. ඒතර හමුදාව තමයි මේ අවස්ථාවේදී මේක මේ තැනට පාලනය කරන්නේ දැවන්ත භූමිකාව ඉටු කළේ. ඒතර ආරම්භයේදීම හැදුවේ මානසික බාධකේ පනවලා මේක අවුල් කරන්න. මේක එකතු වෙලා රටක් ලෙස මුණ දීලා මේකෙන් ගොඩ එමු කියලා නෙමෙයි මේ ආරම්භයේදී උන් කටයුතු කළේ. ඒතර උන් ප්‍රාර්ථනා කරේ මේක බැරි වියන් මේක වසංගතේ විනාශ වෙලා ආණ්ඩුවත් රටත් ඇද වැටුනම තමයි ඒගොල්ලන්ට වාසිය එන්නේ කියලා. හැබැයි දැන් මේක සාර්ථකව කළමනාකරණය කරගෙන යනකොට මෙන්න ඊළඟ ගේම පටන් ගන්නවා. ඒතර මේකේ අපිට හිතා පැහැදිලිව පේනවා මැතිවරණ කොමිසමේ සමාජිකයන්ගේ ප්‍රකාශ සහ මේ විපක්ෂයේ දේශපාලනගේ ප්‍රකාශ එකට සමපාත වෙනවා. අන්න එතන එකම භාෂාවක් කතා කරන බව පේනවා. ඔව් මම එන්න එතෙන්ද මේ නීතිඥ කපිල ගමගේ මැතිතුමන්ගේ පැහැදිලි කිරීමත් එක්ක මම ඔබතුමා ළඟට එන්නම්. දැන් නීතිඥ කපිල ගමගේ මැතිතුමනි අපි දැක්ක දැන් මැතිවරණ කොමිසමේ භාවිතාව නැත්නම් ක්‍රියාත්මක වීම පිළිබඳව සමාජයේ යම් ගැඹුරු කතිකාවක් නිර්මාණය වෙනවා. පළවෙනි කාරණය තමයි ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරන ඔබ ශ්‍රේෂ්ඨාධිකරණයේ මත විමසන්න කියලා. ඊට පස්සේ ජනාධිපතිවරයාගෙන් ලැබුණු පිළිතුරත් එක්ක යම් තැනකදී මැතිවරණ කොමිසම නිහඬ වෙනවා. ඊට පස්සේ විජේදාස රාජපක්ෂ මහත්මයා යලි මැතිවරණ කොමිසමට ලිපියක් ලියනවා මේක ඔබේ කාර්යභාරයක් ඔබේ කාර්යභාරය ඉටු කරන්න කියලා. මැතිවරණ කොමිසම තමන්ගේ නෛතික සීමාවන් හඳුනගෙන තියෙනවද කියන කාරණය පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. මේ මැතිවරණ කොමිසමේ ක්‍රියාත්මක වීම රටේ පොදු මහ ජනතාවගේ පරමාධිපත්‍යයේ ක්‍රියාත්මක වන පාර්ලිමේන්තුවේ නිවැරදි පාර්ලිමේන්තුවක් තෝරා ගැනීම වෙනුවෙන් වන යම් තැනකදී අභියෝගයක්. ඔව් මැතිවරණ කොමිසම තමන්ගේ රාජකාරී නීතිමය තමන්ට පැවරලා තියෙන නීතිමය වගකීම ඉෂ්ට කරාද කියන එක ඇත්තටම ප්‍රශ්නයක්. මොකද 2020 මාර්තු 2 මේ තියෙන ගැසට් පත්‍රය මගින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුණා. ඔහුට ඒකට බලය තියෙනවා. ඔහු එතනින් මැතිවරණයට දිනයක් සහ පාර්ලිමේන්තුව කැඳවන දිනයක් නිකුත් කරනවා. එතකොට 19 වෙනිදා නාම යෝජනා අවසන් දවස. 19 වෙනිදා නාම යෝජනා අවසන් වෙලා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා රටට කියනවා මේ කොවිඩ් වසංගත තත්ත්වය නිසා 25 වෙනිදා මැතිවරණය පවත්වන්න බෑ කියලා. ඔහු ප්‍රකාශ කරනවා ඒක. ඒ කියන්නේ 19 වෙනිදා හවස. හැබැයි මෙන්න 20 ගැසට් පත්‍රය 20 ගැසට් පත්‍රය ඔහු කියනවා 2020 අප්‍රේල් 25 වෙනිදා ඡන්දය පැවැත්වෙනවා කියලා. ඒක 19 වෙනිදා කල් දානවා කියලා කියන කෙනා 20 වෙනිදා ආයි කියනවා ඡන්දය පැවැත්වෙනවා කියලා. ඊට පස්සේ නැවත ඔහු 21 වෙනිදා ගැසට් පත්‍රයක් නිකුත් කරමින් කියනවා 25 වෙනි දින පැවැත්වීමට නොහැකි වී ඇත කියලා. 25 වෙනි දින පැවැත්වීමට නොහැකි වී ඇත කියන එකට ඔහු උපයෝගී කරගන්නේ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24 3 වගන්තිය. පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24 3 වගන්තියෙන් ඔහුට බලයක් දීලා නැහැ. ඡන්දය පැවැත්වෙන්නේ නැත කියලා නතර වෙන්න. ඒ වගන්තිය ඊටාම පැහැදිලිව කියලා තියෙනවා. ඔහු 9 දිනයක් නියම කළ හැකියි කියන්නේ. ඔහු කරන්න ඕන අලුත් දිනේ කියන එක මිසක්වත් ඡන්දේ තියන්න බැරි වෙනවා කියලා නිකන් ඉන්න එක නෙවෙයි. හැබැයි 25 වෙනි 21 වෙනිදා ඔහු කරන්නේ මේ වැඩේ. ඔහු එතන අඩුවක් තියෙනවා. කොටසක් ඉතුරු කරනවා. 9 දිනයක් ඉදිරිපත් කරන්නේ නැතුව ඡන්දේ කල් දානවා. ඒතර එතනම ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ කියන්නේ මැතිවරණ කොමිසම තමන්ගේ රාජකාරියෙන් භාගයයි කරන්නේ. මේ ගැසට් එක එතකොට භාග ගැසට් එකක්. මේ භාග ගැසට් එකත් එක්ක තමයි ඔබ කියපු ලියුම් දෙක එන්නේ. මේ තියෙන්නේ ලියුම් දෙක. ලියුම් එකක් නෙමෙයි දෙකක් තියෙනවා. ඉස්සෙල්ලාම 3 වෙනි මාසේ ඔහු යවනවා මේකට නීතිපතිවරයාගේ උපදෙස් ගන්න කියලා ජනාධිපති ලේකම්ට ලියුමක් යවනවා. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 73 තියෙන ජුනි 2 වෙනිදාට කලින් පාර්ලිමේන්තුව නැවත රැස් කළ යුතුය කියලා තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිපාදනය සම්බන්ධයෙන් ඔහු සැලකිලිමත් වෙමින්. කපිල මහත්මයා මට මොහොතකට අවසර දෙන්න අපි ඉක්මනට වෙලාව බලමු. අපි අලි අපේ සංවාදයත් එක්ක අපි නීතිඥ කපිල ගමගේ මැතිතුමන් ඒ වගේම දේශීය ජාතික ව්‍යාපාර ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මැතිතුමන් එක්ක හත් වෙනි පැයේ සාකච්ඡා කරමින් ඉන්නේ. විරාමයට යන්න කලින් නීතිඥ කපිල ගමගේ මැතිතුමන් ඔබතුමා සඳහන් කරේ අර මැතිවරණ කොමිසමේ තමන්ගේ නෛතික සීමාව හඳුනාගෙන තියෙනවද කියන කාරණය සම්බන්ධයෙන් වන ගැටලුවට ඔබතුමා පිළිතුරු සපයමින් හිටියේ ලිපි දෙකක් තුනක් යොමු කරා කියලා කිව්වා. අපි පැහැදිලි කරගෙන යමු ඉස්සරහට. ඔව් මම කියන්නේ මැතිවරණ කොමිසම තමන් විසින් දිනයක් නිකුත් කළ යුතුව තිබියදී
තමන් මැතිවරණය කල් දමනවා නම් ඉදිරි දිනයේ කුමක් කියන එක පැහැදිලි කළ යුතුව තිබියදී ඒ කොටස ඉටු කරන්නේ නැතුව ඕනින් පස්සේ ලිපි දෙකක් යනවා ජනාධිපති ලේකම්වරයාට. එකක් මාර්තු 31 දිනේ මේ තියෙන ලිපිය ආය ලිපියක් යවනවා අප්‍රේල් මාසේ 1 වෙනිදා දිනේ. මාර්තු 31 ලිපියෙන් ඔහු කියන්නේ කොමිසම කියනවා ජනාධිපති ලේකම්වරයාට නීතිපති උපදෙස් ලබා ගන්න කියලා මේ තත්ත්වය ගැන. අප්‍රේල් 1 වෙනිදා ලිපියෙන් කියනවා ශ්‍රේෂ්ඨාධිකරණයට මේක යොමු කරන්න කියලා. මේ කියන්නේ තමන්ගේ රාජකාරියේ කොටසක් ඉෂ්ට කරලා ඉතුරු කොටස ඉෂ්ට නොකරන තත්ත්වයක් යටතේ. ඒ කියන්නේ ඉදිරි මැතිවරණ දිනය ප්‍රකාශයටපත් නොකර ජනාධිපතිවරයාට කියනවා නීතිපතිගෙන් අහන්න ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න කියලා. මොකද ඒ කරන්නේ? එහෙම කරන්නේ ඇයි කියන එක පැහැදිලි වෙනවා. මැතිවරණ කොමිසමේ සමාජිකයෙක් වන රත්නජීවන් හූල් මහත්මයා ලිපියක් ලියමින් මෙන්න මෙහෙම ප්‍රකාශ කරනවා. වඩාත්ම හොඳ පියවර වන්නේ පාර්ලිමේන්තුව විසිරවීමේ ගැසට් නිවේදනය අහෝසි කිරීමයි. ඔහුට යෝජනා කරන්න බලයක් තියනවද? ඔහුට යෝජනා කරන්න බලයක් නැහැ. ඒකයි මම කියන්නේ. ඒ වගේම ඔහු බලාපොරොත්තු වෙනවා මේක ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන්න. It is best however if the Supreme Court gives this advice. ඔහු බලාපොරොත්තු වෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයට මේක යොමු කළොත් ශ්‍රේෂ්ඨාධිකරණයනොත් ඒකම කියාවි කියලා. හරිද? එතකොට ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න කියලා මේ මැතිවරණ කොමිසම කියන ගමන් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න මේ තියෙන පාර්ලිමේන්තුව විසිරවීමේ ගැසට් පත්‍රය අහෝසි කරලා පැවති පාර්ලිමේන්තුව යලි කැඳවන්න ඔබ ශ්‍රේෂ්ඨාධිකරණයට ගියොත් ශ්‍රේෂ්ඨාධිකරණයත් ඒකම කියයි කියලා කොමිසමේ සමාජිකයන් ප්‍රසිද්ධියේ ලිපි ලියන අතරේ කොමිසම දිගටම අර දිනේ මැතිවරණය පවත්වන නව දිනයේ ප්‍රකාශ නොකර ඉන්නේ මේ දෙක එකට සමපාත කරන්න. දැන් උදාහරණයක් මැතිවරණ පවත්වන නව දිනයක් නැති තත්වයක් යටතේ ජනාධිපතිවරයාට සිද්ධ වුණොත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසන්න. ශ්‍රේෂ්ඨාධිකරණයට උනත් කියන්න සිද්ධ වෙන්න වැඩි ඉඩක් තියෙනවා. දැන් අලුත් දිනයක් නැහැ. පැවති ඡන්දය කල් දාලා එහෙමනම් හොඳම දේ 77 යටතේ පරණ පාර්ලිමේන්තුව කැඳවන්නයි කියලා. නමුත් ඒකේ සම්පූර්ණ බලය අභිමතය තියෙන ජනාධිපතිවරයාට. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය මේ කියන මොහු පාවිච්චි කරන වචන if the Supreme Court gives this advice ශ්‍රේෂ්ඨාධිකරණයට නියෝග කරන්න බෑ, ඕඩර් කරන්න බෑ. හැබැයි මතයක් හදන්න පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණයක් කිව්වොත් ඔව් ඒක තමයි දැන් ජනාධිපතිවරයාට කළා හැකිව තියෙන්නේ කියලා. එතකොට ඒක සමාජයේ මතයක් බවට පත් වෙනවා. ඒක ඊට පස්සේ ඔවුන්ට පුළුවන් මාකට් කරන්න දේශීය වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් මාකට් කරලා ඔවුන්ට පුළුවන් මතයක් හදන්න. මේ මතය අවසානයේ ජනාධිපතිවරයාට එල්ලවන පීඩනයක් බවට පත් කරන්න. ඒක තමයි මම කලින් පැහැදිලි කරපු අර plan B කියන එක. ඒක හරහා අවසාන ඉලක්කය හැමතිස්සෙම පැවති පාර්ලිමේන්තුව යලි කැඳවා ගැනීම තමයි. මෙන්න මෙතනදී තමයි මේ සමාජය තුළින් බරපතල ප්‍රශ්න කිරීමක් නිර්මාණය වෙනද. එක පැත්තකින් විපක්ෂය කියනවා පරණ පාර්ලිමේන්තුව කැඳවන්න කියලා. අනෙක් පැත්තෙන් මැතිවරණ කොමිසමේ සමාජිකයන් 3ක් හිටපු සංයුතිය තුළ එක් සමාජිකයෙක් ක්‍රියාත්මක වෙනවා විපක්ෂයේ මතය සමපාත කරගෙන ඒ වෙනුවෙන් පෙනී ඉන්න. මෙන්න මෙතනදී වෛද්‍ය වසන්ත බණ්ඩාර මැතිතුමනි ඇත්තටම මැතිවරණ කොමිසම ස්වාධීනද කියන කාරණය පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙනවා. බරපතල ප්‍රශ්නයක් ඇති වෙනවා. මෙතනදී මේ ගේම් ප්ලෑන් එකේදී මේ විපක්ෂ බලවේග මැතිවරණ කොමිසමේ යම් සමාජිකයන් තමන්ගේ වගකීම් බෙදාගෙන වැඩ කරන බව පේනවා. දැන් මැතිවරණ කොමසාරිස්වරයාට බාග ගැසට් ගහන්න බලයක් නීතියෙන් දීලා නැහැ. එතුමාට ගැසට් ගහන්න පුළුවන් නීතියේ තියෙන ප්‍රතිපාදනය යටතේ. නීතිඥ කපිලගමගේ මැතිතුමා කිව්වා වගේ එතුමාට බලයක් නැහැ දිනය නියම කරන්න නැතුව කල් දාන්න. ඒකට ඒ වැඩේ කරනවා. එතුමා හොඳට ඉංග්‍රීසි සිංහල දන්න කෙනෙක්. මේ පනත කියව ගන්න බැරි කමක් නැහැ එතුමාට නිවැරදිව. එතකොට ඒක එසේ තිබියදී එහෙම කරනවා. ඒතර මේක වළංගු නෑ අතර. මේ වළංගු නැති බව කොහොමද සමාජයේ ඊතර ලොකෝට තර්කයක් මතුන්නේ නැහැ. නමුත් ඒක වළංගු නෑ. මොකද නීතිය ප්‍රතිපාදනයක් නැහැ. දෙවෙනි කාරණේ එතුමා තව වචනයක් පාවිච්චි කරනවා මේ කල් දැමීම සිදු වෙන්නේ COVID-19 වසංගතය නිසා කියලා. ඒක බරපතල ප්‍රකාශයක්. ඒ කියන්නේ වසංගත තත්ත්වයක් නිසා නෙවෙයි මැතිවරණේ කල් දාන්න සිද්ධ වෙන්නේ. වසංගත තව එන්න පුළුවන්. ඩෙන්ගු වසංගතය આવොත් මේ වගේ නෙමෙයි ලෙඩ 300 මැරෙනවා අවුරුද්දකට සමහර වසරවල. මේතර ලෙඩ 7 දෙනායි මරනවා. මරණ වලින් මේක මයින්නවා කියන එක නෙමෙයි. එතකොට ඩෙන්ගු වසංගතය පාලනය මේ මදුරුවා පාලනය කරන්න බෑ ඇඳින් නීතිය දාලා. ඒතර මෙතන මේ සමාජ දුරස්ථභාවය ඇති කරන්න යම් බාධක ප්‍රමාණයක් පනවන්නලා තියෙනවා. හදිසි නීතිය, ලොක්ඩවුන් ආදී වශයෙන්. අන්න ඒ නිසා තමයි මේ මැතිවරණේ කල් දාන්න සිද්ධ වෙන්නේ. ඒකට අර COVID-19 නිසා ඒක කියලා කියන්නේ නිකන් වැරදිලා නෙමෙයි. හේතුව මංගල සමරීර මහත්මයා ඊළඟට ප්‍රකාශයක් නිකුත් කරන මං කියේ මේ අය වගකීම් බෙදාගෙන මේකේ රංගපාන්නේ කියලා. මංගල සමරීර මහත්තයා කියනවා වසංගතයේ 100%කින් පාලනය කරන තෙක්. ඒ කියන්නේ අන්තිම රෝගියාත් නැති වෙනකන් මැතිවරණේ තියන්න බෑ.
අන්න එතකොට තේරෙනවා. ඒ කියන්නේ මේ මැතිවරණය අනන්තය දක්වා කල් දැමීමේ න්‍යායාත්මක පදනමක් හදන්න හදනවා. ඒක ඇතුළේ තමයි මේ තියෙන පරාජිකා වෙච්ච පාර්ලිමේන්තුව නැවත කඳව ගන්න පුළුවන් වෙන්නේ. ඒක තමයි ඔවුන්ගේ ස්ට්‍රැටජි එක, ඔවුන්ගේ උපාය මාර්ගය. ඒතර අර කියන පදනමක් නැති. ඒ කියන්නේ කොවිඩ් වසංගතය සම්පූර්ණයෙන් පාලනය කරන්න දැන් චීන දැන් මේක නැවත දෙවෙනි වටයක් තුන්වෙනි වටයක් එන්න පුළුවන්. ඒකට තනි රෝගීන් මතු වුණාම එයා අල්ලලා ඒක ඒතන කැටත්තක් හැදෙන්න දෙන්න නැතුව පාලනය කරන්න පුළුවන්. එහෙම තමයි මේ රෝගයේ ස්වභාවය. ඒතර මේක 100% පාලනය කරලා මැතිවරණයට යන්න ඉන්නවා කියන්නේ මේක තව අවුරුදු දෙකකට කල් දබා ගැනීමේ උපක්‍රමයක්. ඒතර මේක මැතිවරණ කොමසාරිස්වරයා මැතිවරණ කොමිසමේ යම් සමාජිකයොත් මේ ගේම් එකට අනුව සෙල්ලම් කරන බව පේනවා. දැන් එතුමා දැන් මේ හූලේ මැතිතුමා මැතිවරණ කොමසාරිස්තුමා නම් බොහොම පරිස්සමින් මේ සෙල්ලම මේ නාට්‍ය රඟපාන බව පේනවා. හැබැයි මේ හූලේ මැතිතුමා සම්පූර්ණ මේ ස්වාධීන කතාවටම ස්වාධීන කොමිසම් කියලා එකක් මේකේ තියෙනවා කියන එකටම බරපතල විදිහට අභියෝගයක් එල්ල කරලා තියෙනවා. එතුමා හැසිරෙන විදිය. එතුමා මැතිවරණ කොමිසමේ ලිපිකරු මහත්තයෙක් අනුගමනය කරන සදාචාරයවත් අනුගමනය කරන්නේ නැහැ. මේ ස්වාධීන කොමිසම් කියන සංකල්පය වෙනුවෙන් මේ රටේ මහ විශාල කතිකාවක් තිබුණා. ව්‍යවස්ථාව දෙපාරක් සංශෝධනය කරා. එතකොට මේ පුද්ගලයා සම්පූර්ණයෙන් මේ ස්වාධීනත්වය කියන එක කෙල්ල පිටකට නොසලකා තමයි කටයුතු කරන්නේ. ඔහු එළිය ලියුම් ලියනවා. පාර්ශවීය ලියුම්. වෙනත් රාජ්‍ය විරෝධී හරි එහෙම නැත්නම් බෙදුම්වාදී මතවාද සමග එකතු වෙලා හිටපු පිරිස් සමග එකට එකතු වෙලා ප්‍රකාශ නිකුත් කරනවා එළියේ. රාජ්‍ය නිලධාරීන්ට ප්‍රසිද්ධියේ ලිඛිතව ප්‍රහාර එල්ල කරනවා. විවේචන එල්ල කරනවා පදනම් විරහිතව. එතකොට එයා විශාල අවුලක් හදනවා. කියන්නේ ඔහු උගත් කෙනෙක්. එතකොට ඔහු නිකන් රස්තියාදුකාර දේශපාලඥයෙක් නෙමෙයි. එතකොට ඔහු මේ නොදැන නෙමෙයි මේක කරන්නේ. හරි? එතකොට අන්තරමින් කතානායකවරයා. දැන් මේ ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිවරයා හැටියට කතානායකකට වකීමක් තියෙනවා මොහුට අවවාද කරන්න. දැන් මුල් අවස්ථාවේදී යම් සමාජිකයෙක් පත් කරා කියන්නකො මොන හරි ස්වාධීන කියලා විශ්වාස කළා. හැබැයි ඔහුට ස්වාධීනත්වයේ නැහැ හරි වෙනත් මානසික රෝගයක් හරි වෙනත් පෞරුෂ ආබාධයක් මානසික ආබාධයක් නිසා ඔහු හැසිරෙනවා නම් මොකද කරන්නේ? වහාම ඔහුව කැඳවලා ඌට ප්‍රතිකාර ගන්න සලස්සන්න නැත්නම් ඔහුට අවවාද කරලා පුළුවන් නම් ඒක බේර ගන්න බලන්න නැත්නම් අයින් කරන්න පුළුවන් ක්‍රමවේදය අනුගමනය කරන්න ඕන. ඉතින් මේක හරි සූක්ෂමව මේ ව්‍යවස්ථාවේ නීති පද්ධතියට ඇතුල් කරලා තියෙනවා. රාජ්‍ය දුර්වල කරන එක උපාංගයක් මේ ස්වාධීන කොමිසම්. මට මතකයි මේ කොමිසම් ගේන අවස්ථාවේදී මම පුද්ගලිකව ජනතා විමුක්ති පෙරමුණත් එක්ක තදබල ලෙස විරුද්ධ වුණා මේකෙදි. මේක මර උගුලක්. මහජන නියෝජිතයා තමයි මහජනයට වග වෙන්නේ. ඔහු අඩු ගානේ අවුරුදු 5කට සැරයක් මහජනය ඉස්සරහට යන්න ඕන. මේ කිසිදු වගවීමක් නැති රාජ්‍ය නිලධාරීන්ට NGO කාර්යයන්ට මේ තීදු తీරන ගන්න ඉඩ දීම බලවත් වරදක් ලෙස. සෝමන් සබරසිංහ සහෝදරයා මට මතකයි. එතුමා පිළිගත්තා. මේක ඒ වෙලාවේ දේශපාලන ගේමක්. එතුමා පිළිගත්තා මේක අනාගතේ මහ විශාල මර උගුලක් වෙන්න පුළුවන් රාජ්‍ය දුර්වල කරන මර උගුලක් වෙන්න පුළුවන් කියලා. අද ඒක වෙලා තියෙනවා. අද මේක මර උගුලක් වෙලා තියෙනවා. රාජ්‍ය දුර්වල කරන බටහිර අධිරාජ්‍යවාදීන් පාවිච්චි කරන ප්‍රබල උපාංගයක් මේක. මේ විවිධ මේ ස්වාධීනයි කියන වචනේ එළියට දාලා රාජ්‍යයේ පරමාධිපත්‍යයේ බලය දරන මහජන නියෝජිතයන්ගේ බලය වෙනත් ආයතන වලට පවරන සූක්ෂම ක්‍රමවේදයක්. ඒකට ඒව ඇතුළේ ඉන්න ඒජන්තයන් හරහා මේ වගේ අවුල් හදනවා. දැන් බලන්න මොනතරම් අවුලක්ද මේ මැතිවරණ කොමිසමේ මේ එක සමාජිකයෙක් කරන්නේ කියලා. ඒතර මහජනයාට මේවා පිළිබඳ විශ්වාසය බිඳ වැටෙනවා. ඒතර බාහිර බලවේග වල කුමන්ත්‍රණ වලට මේ ආයතන රැගෙන යන්නේ උමනා ඉටු කරන තැනට තල්ලු කරන්න පුළුවන් වෙනවා. හරි? දැන් එතකොට අවසානයේ මහජන පීඩනය සහ මේක තවදුරටත් කරගෙන යාමේ අමාරුව නිසා අවසානයේ යටත් වීමක් සිදු වුණාසේ පෙනෙනවා මැතිවරණයේ දිනේ නියම කරලා. හැබැයි ඒක මේ ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා කියන කාරණේත් එක්ක යලි අලුත් පරිච්ඡේදයක් නිර්මාණය වෙන තැනක තියෙනවා වෛද්‍ය වසන්ත බණ්ඩාර. ඔවුන් පරාජය බාර ගන්නවා මේ කොන්දේ 0 කියලා මම හිතන්නේ. ඔවුන් නැවත වටේකින් උත්සාහයක් ගන්නවා මේ අවුල හදන්න. දැන් සුමන්දිරන් මහත්මයා ඔය ආයි අලුත් කතාවක් නෙමෙයි. උන්ගේ ගේම් ප්ලෑන් එකේ තිබුණ එකක්. ඒ කියන්නේ නැවත වටේකින් කියනවා අපි මේක අභියෝග කරනවා. දැන් පරමාධිපත්‍යයේ බලය අපි ජනාධිපතිවරයාට දීලා තියෙන්නේ මේ පාර්ලිමේන්තු මැතිවරණයේ හැකි ඉක්මනින් තියලා මේ වසංගත තත්ත්වය යම් පමණකට පාලනය කරගන්න පුළුවන් වෙච්ච විගස. අපි දන්නවා දකුණු කොරියාවේ වසංගතයට ලක් වෙච්ච රෝගීන්ට ඡන්ද දෙන්න ඡන්ද පෙට්ටිය රෝහලට අරන් ගිහලා මැතිවරණය තිබ්බා. මැතිවරණය පවත්වලා නව පාර්ලිමේන්තුවක් පිහිටුවා ගැනීමේ ජනතා අපේක්ෂා ඉටු කරන්න ප්‍රධානම කොන්දේසිය සාධකේ මේ ගමන යන්න අලුත් ගමන පටන් ගන්න. වසංගතය කියන එක తాවකාලික තත්ත්වයක්. මෙවැනි වසංගත නැවත එන්න පුළුවන්. අනාගතයේත් ඉතිහාසෙත් ඇවිල්ලා තියෙනවා.
ඒතර මේක මුල් කරගෙන මහා දේශපාලන අවුලක් වියවුලක් ව්‍යවස්ථා අර්බුදයක් හදන්න හදන එක තමයි මේගොල්ලෝ මේ කරන්නේ. දැන් බරපතල ගැටලුවක් නිර්මාණය වෙන්නේ මැතිවරණ කොමිසමේ ස්වාධීනත්වය පිළිබඳව. මොකද ව්‍යවස්ථාදායකයට නියෝජිතයන් තෝරාපත් කර ගැනීම වෙනුවෙන් වන ක්‍රියාවලිය සමබිමක ඒක නිර්වුල්ව පොදු මහ ජනතාවට කරන්න ඕන මානසිකත්වය නිර්මාණය කරලා දෙන එක සහ ඊට පරිසරය නිර්මාණය කරලා දෙන එක ඒක නෛතික ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම තමයි මැතිවරණ කොමිසමේ පූර්ණ වගකීම වෙන්නේ. හැබැයි යම් තැනකදී ඒ අභියෝගයට ලක් වෙනවා මැතිවරණ කොමිසමේ එක් පුද්ගලයෙක්ගේ ක්‍රියාකාරීත්වයත් එක්ක. දැන් රත්නජීව හුල් මහත්මයා ඇමරිකන් පුරවැසියෙක් කියන කාරණය පිළිබඳව මේ වෙනකොට තොරතුරු අනාවරණය වෙලා තියෙනවා නීතිඥ කපිලගමගේ මැතිවරණ. එතකොට විදේශ රටක පුරවැසි භාවයක් තියෙන කෙනෙකුට අපේ රටේ විදේශ රටක පුරවැසි භාවයක් නැති පාරිශුද්ධ පාර්ලිමේන්තුවක් තෝරා ගැනීම වෙනුවෙන් වන බලයේ තියෙන කමිෂමේ ක්‍රියාකාරීත්වය වෙනුවෙන් දායක වෙන්න ලැබීම එක් පැත්තකින් මහා බරපතල තත්ත්වයක්. හෙට දවසේදී මේ ක්‍රියාකාරීත්වය පුරවැසියන්ට අභියෝගයට ලක් කරන්න පුළුවන් තරක් නැද්ද? මෙහෙමයි. ඇත්තටම දැන් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහත්මයා කිව්වා වගේ මේ කොමිසම මේක බෙදාගෙන රඟපාන්න කියලා තමයි මමත් විශ්වාස කරන්නේ. මොකද රත්නජීවන් හූල් මහත්මයා මෙහෙම ප්‍රසිද්ධියේ තමන්ගේ මතය විදිහට මේ විරුද්ධ දැනට තියෙන විපක්ෂ දේශපාලන ධාරාවේ මතය නියෝජනය කරනවා. ඒ වගේම කොමිසම පොදුවේ අරගෙන ගත්තම ඔවුන් යම් කාර්යයන් නොකරමින් යම් කරන්න තියෙන වැඩ නොකරමින් මම අර කිව්ව දිනේ කියන්නේ නැතිව ඒ වගේ ඒකට අවශ්‍ය පහසුකම් සපයනවා. අවසාන වශයෙන් ගත්තාම කොමිසමත් මේ රත්නජීවන් හූල් මහත්මයා විශේෂයෙන්ුත් සිද්ධ කරන්නේ විපක්ෂයේ දේශපාලන අවශ්‍යතාවයට අවශ්‍ය කරන පහසුකම් සැපීම. රත්නජීවන් මහාචාර්ය හූල් ඒක ප්‍රසිද්ධියේ කියනවා දැන් තියෙන්නේ පැරණි පාර්ලිමේන්තුව යලි කැඳවන එකයි කියලා. ඒ වගේම මැතිවරණ කොමිසම පොදුවේ ඒකට අවශ්‍ය කරන පසුබිම සකස් කරමින් කොහොම හරි ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න එහෙම නැත්නම් මේ පාර්ලිමේන්තුව යලි කැඳවන්න කියන එකට ඒක නොකිය කියනවා. දැන් උදාහරණයක් හිතන්න පාර්ලිමේන්තුව නැවත රැස් කිරීමේ දිනයක් ප්‍රකාශයටපත් නොකරන තත්ත්වයක් යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා නම් ශ්‍රේෂ්ඨාධිකරණ මම කලින් කිව්වා වගේ ශ්‍රේෂ්ඨාධිකරණයට සිද්ධ වෙන්න බොහෝ දුරට ඉඩ තිබුණා 77 යටතේ නව පාර්ලිමේන්තුව කැඳවන්න කියලා නියෝග කරන්න. හැබැයි ඒ නියෝග කිරීමක් වුණා නම් එහෙම නැත්නම් නියෝග කිරීමක් නෙමෙයි සමාවෙන්න මම ඉස්සෙල්ලා කිව්වා වගේ යොමු කිරීමක්. යොමු කරන්න බෑ. අවසාන වශයෙන් මේකේ බලය තියෙන ජනාධිපතිවරයාට. හැබැයි ඒ තැනට හදන්න. මම කිව්වා වගේ මේක ඒ මතය හදලා ජනාධිපතිවරයාට පිටින් යොමු කරලා උලවා ඒක කරවා ගන්න. එහෙම නැත්නම් ජනාධිපතිවරයාට මුලින්ම ඒගොල්ලෝ හැදුවේ ජනාධිපතිවරයාලා නිර්ණමාණයෙන් මේක සිද්ධ කරවා ගන්න. කොහොම හරි ඔවුන්ගේ ඉලක්කය උනේ පැරණි පාර්ලිමේන්තුව යලි කැඳවා ගන්න. පැරණි පාර්ලිමේන්තුව යලි කැඳවා ගන්න මහාචාර්ය හූල් ලිපිලියමින් ප්‍රසිද්ධියේ පෙනී සිටිද්දී ඒකට අවශ්‍ය කරන පසුබිම නීතිමය වටපිටාව සකස් කරන එක කොමිසම පොදුවේ සිද්ධ කළා. ඒ හැම දෙයක්ම මගින් කළේ කොමිසමත් මහාචාර්ය හූල් වෙනමත් ඉෂ්ට කළේ විරුද්ධ පක්ෂයේ දේශපාලන අවස්ථාවේ. මොකක්ද මේ විරුද්ධ පක්ෂ දේශපාලන අවස්ථාවේ? පාර්ලිමේන්තුව යලි කැඳවීම කියන එක කොයිතරම් ලොකු ප්‍රශ්නයක්ද? ඔව් ප්‍රශ්නයක් තමයි. පාර්ලිමේන්තුව යලි කැඳෙව්වොත් 77 තියෙන විදිහට ඒ පාර්ලිමේන්තුව විසිරුවන්න කාටවත් බලයක් නැහැ. ඒ පාර්ලිමේන්තුව ඉබේ විසිරෙන තුරු ඉන්න ඕනේ. යලි කැඳෙව්වොත් යලි කැඳවන පාර්ලිමේන්තුව විසිරවන්න කාටද කියලා බලයක් මේක කියලා නැහැ. එතකොට ඒ පාර්ලිමේන්තුව විසිරෙන්නේය කියලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ කර්මකාරකයෙන්. ඉබේ වෙන්න දෙයක්. මේක වෙන්නේ මොනව තත්වයක් යටතේද? කොන්දේසි දෙකයි. එකක් ඒ අදාළ හදිසි තත්වයේ අවසන් වීම. එහෙම නැත්නම් මේ කල් දමන ලද පාර්ලිමේන්තු මැතිවරණයේ පැවැත්වීම. ওই දෙකෙන් කලින් එන එකේදී තමයි අර ආවම තමයි ඔය කියන පාර්ලිමේන්තුව නැවත කැඳවන ලද පාර්ලිමේන්තුව විසිරෙන්නේ. හරි. එතකොට දැන් මේ පාර්ලිමේන්තුව කල් දෙමීමේදී මැතිවරණ කොමිසම කියනවා කල් දාන්නේ COVID-19 නිසා කියලා. හරිද? එතකොට COVID-19 නිසා කල් දාන මැතිවරණයක් COVID-19 තියෙද්දි නැවත කැඳවන්න බෑනේ. එතකොට එහෙමනම් මේ කියන කොන්දේසි දෙකෙන් එකයි අදාළ වෙන්නේ. ඒ තමයි COVID-19 තත්ත්වය සම්පූර්ණයෙන් අවසන් වනතුරු අර කියන පාර්ලිමේන්තුව නොවිසිරෙන්නේය. එහෙමත් නැත්නම් COVID-19 පවතිනතුරු ඒ කියන පාර්ලිමේන්තුවද පැවතින්නේය. එතකොට මේක තමයි මෙයාලගේ අවස්ථාවය. COVID-19 අවසන් වෙනවා කියන එක අද කාටවත් පේන දෙයක් නෙවෙයි. ඒක මේ තියෙන දෙයක් නෙවෙයි. ඒ වගේම අවශ්‍ය නම් මොවුන්ට පුළුවන් COVID-19 පාලනය නොවු තත්ත්වයක් ඇති කරන්නත් පුළුවන්. සමහර මිනිස්සු ලව්වා මිනිසුන්ගේ මේ යම් ඔවුන්ගේ හැසිරීම වලට බලපෑම් කරමින් ඔවුන් තැන් තැන් වලට යවමින් COVID-19 තැන් තැන් වල පතුරවන්න පුළුවන්.
ඒක දැනටත් සමහර ඉන්ඩස්ට්‍රි නොදැනුවත්කම නිසා සිද්ධ වෙනවා. ඒවට පොඩි නිකන් උත්තේජනයක් දෙන්න විතරයි ඕනේ. එතකොට මේ පාර්ලිමේන්තුව යලි කැඳෙව්වොත් පැහැදිලිවම ඒ පාර්ලිමේන්තුව අවුරුදු ගාණක් තියාගන්න මොවුන්ට පුළුවන් රට පුරා COVID-19 ව්‍යාප්ත කරලා. හොඳයි. නිතේජ අපිනකමකමත් මම අර අහපු ප්‍රශ්නයකට ආපහු වෙනවා. මැතිවරණ කොමිසමේ පක්ෂපාතීත්වය පුරවැසියෙකුට අභියෝගයට ලක් කරන්න තියෙන තැනක් තියෙනවද? මැතිවරණ කොමිසමේ පක්ෂපාතීත්වය පුරවැසියෙකුට අභියෝගයට ලක් කිරීම සිද්ධ වෙන්නේ පාර්ලිමේන්තුව හරහා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 3න් එකක් අත්සන් කරන ලද ප්‍රකාශනයක් කතානායකවරයාට ඉදිරිපත් කරාම ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් කරලා දෙකෙන් එකට වැඩි ප්‍රමාණයකින් ඒක සම්මත වුණාම තමයි මැතිවරණ කොමිසමේ සමාජිකයෙක් ඉවත් කරන්න පුළුවන් වෙන්නේ. නමුත් මේ වෙලාවේ පාර්ලිමේන්තුවක් නැහැ. එහෙම නැත්නම් මේ මැතිවරණ කොමිසමේ සමාජිකයා ඉල්ලාස් වෙන්න ඕන. ඒක තමයි තියෙන ප්‍රතිපාදනය. ඒක දැනගෙනම තමයි මේ එලිපිට රඟපාන්නේ. එලිපිට මේ ගණුකඩුව එනුසටනට කියන්නේ ඔවුන් එතන ආරක්ෂිතයි කියලා තේරෙන නිසා. දිත්ත පුරවැසියෙක් මැතිවරණ කොමිසමේ ක්‍රියාත්මක වීම ගැටලුවක් නෙවෙයිද? මෙහෙමයි. දැන් මැතිවරණ කොමිසමත් ඒ වගේම මැතිවරණයට අදාළ නිරීක්ෂණ සංවිධාන වගේ බොහොමයක් දෙනා බොහොම බරපතල විදිහට කියනවා ලංකාවේ පාර්ලිමේන්තුවට යන්න ඕන ලංකාවේ පුරවැසියෝ කියලා. දිත්ත පුරවැසියෙක්වත් එහෙම යන්න යා යුතු නෑ කියන එක තමයි ඔවුන්ගේ මතය. ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයාට අදාළවත් මේ කාරණේ බොහොම තදින් මතු කළා. අද ගානේ ඉවත් කරගත්තු පුරවැසි භාවය සහිතව උනත් ඒත් බෑ කියන තැනකට එන්න තරම් මේ පුරවැසි භාවයේ පාරිශුද්ධත්වය හෙව්වා. එහෙම හොයන මැතිවරණයට අදාළ රන්දෙවල කියලා දැන් මේ ඉදිරිපත් වෙලා තියෙන මැතිවරණ කොමිසමේ සමාජිකයෙක් කියනවා දිත්ත පුරවැසියෙක්. ඔහු 2011 දී තමන් EPDP සංවිධානයට විරුද්ධව ඩග්ලස් දේවානන්ද මහත්මයාට විරුද්ධව යම් ප්‍රකාශයක් නිකුත් කරන වාර්තාවක් සකස් කරලා එළි දක්වනවා. ඒකෙන් ඒ ඩග්ලස් දේවානන්ද මහත්මයාට අපහාසයක් වුණා කියලා ඩග්ලස් දේවානන්ද මහත්මයා කයිට්ස් උසාවියට ගිහිල්ලා නඩු පවරනවා. කයිට්ස් උසාවිය රත්නජීවන් හූල්ට එන්න කියනවා අධිකරණයට. නමුත් මහාචාර්ය හූල් අධිකරණයට යන්නේ නැතුව මගහරිනවා. ඉන්පස්සේ අධිකරණයට යන්නේ නැතුව මගහැරියාම අධිකරණයට අපහාස කිරීම යටතේ ඔහුට අධිකරණයට පැමිණෙන්නේ නැත්නම් වරින්ද නිකුත් කරන තත්ත්වයක් ඇති වෙනවා. ඊට පස්සේ ඔහු 2011 දී රටින් පනින්නේ ඒ තත්ත්වයෙන් ගැලවෙන්න. අධිකරණ නියෝගයෙන් ගැලවෙන්න. ඔහු අත්අඩංගුවට ගැනීමෙන් වැළකෙන්න. එහෙම ගිහිල්ලා තමයි ඔහු මිචිගන් විශ්වවිද්‍යාලයක මහාචාර්යතුරයක් ලබාගෙන ඔහු මිචිගන් ඒ විශ්වවිද්‍යාලයේ කටයුතු කරන ගමන් ඇමරිකන් පුරවැසිභාවය ලැබෙනවා. ඒතර ඇමරිකන් පුරවැසිභාවය තමයි ඔහුගේ ප්‍රධාන පුරවැසිභාවය. ඔහුගේ ද්විත්ව පුරවැසිභාවය නැත්තම් දෙවෙනි පුරවැසිභාවය විදිහට තියෙන ලංකාවේ පුරවැසිභාවය. ලංකාවේ පුරවැසියෙක් වෙලා ඇමරිකාවේ ද්විත්ව පුරවැසියෙක් වෙන්න බෑ. ඇමරිකාවේ පුරවැසියෙක් වෙලා ලංකාවේ ද්විත්ව පුරවැසියෙක් වෙන්න පුළුවන්. ඒක තමයි නීතිය සකස් වෙලා තියෙන්නේ. ඒ අනුව ඔහු ඇමරිකන් පුරවැසියෙක් ලංකාවේද ද්විත්ව පුරවැසිභාවය සහිත. එතකොට මේක ඇත්තටම සදාචාර ප්‍රශ්නයක්. මේ වෙලාවේ හරිනම් රත්නජීවන් හූල් කරන්න ඕනේ තමන් නියෝජනය කරන මතයක් තියෙනවා නම් ඒක නියෝජනය කරන්න පුළුවන්. හැබැයි මේ ස්වාධීනයි කියන කොමිසමේ කකුල් තියාගෙන මිනිස්සුන්ගේ මේ බදු මුදලින් නඩත්තු වෙවි මිනිස්සුන්ගේ බදු මුදලින් වාහන යදුවාගෙන පඩි ලබාගෙන ඒ දේ කරන එක වැරදි. එහෙමනම් ඔහු එතනින් පැත්තකට වෙලා ඔහුගේ මතය නියෝජනය කරන්න පුළුවන්. එතකොට ඔහුට යම් වටිනාකමක් ලැබෙනවා. හැබැයි මේ කරන්නේ ඔහුව අයින් කරන්න බෑ කියලා දැනගෙන මේ මැතිවරණ කොමිසමේ තියෙන බලාධිකාරියත් පාවිච්චි කරමින් මැතිවරණ කොමිසමේ සමාජිකයෙක් කියන මේ නම්බුනාමේ පාවිච්චි කරමින් ඒකත් පාවිච්චි කරගෙන මැතිවරණයටම විරුද්ධ වෙනවා. අපිට මතකයි ඔහු පෞගේ දවස්වලත් මැතිවරණය තියන්න එපා කියලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගියපු මැතිවරණ කොමිසම් සමාජිකයා. මේක ඔහුගේ පුරුද්දක්. ඔහු එක්තරා වතාවක විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ සමාජිකයෙක් විදිහට ඉන්න ගමන් පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඒ සභාවේ සමාජිකයෙක් විදිහට ඉන්න ගමන් ඔහු රාජ්‍ය නොවන සංවිධානයක් පවත්වාගෙන යනවා විශ්වවිද්‍යාලවලට කරනු ලබන පත්කිරීම් වල නීතිමය භාවයේ විමර්ශනය කොට ඊට එරෙහිව නඩු පැවරීමේ සංවිධානයක්. ඒතකොට මේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සමාජිකයෙක් වෙලා ඉන්න ගමන් ඒ තීරණ අභියෝගයට ලක් කරන රාජ්‍ය නොවන සංවිධානයක් පවත්වාගෙන යනවා. ඒ නිසා ඔහුට ඒ වෙලාවේදී පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජිකත්වය අහෝසි වෙනවා. ඉතින් එහෙම එදා ඉඳන්මත් මේ වගේ කටයුතු කරපු පුද්ගලයෙක් මම දන්නේ ඇයි මොන හේතුවක් නිසා මේ කෙනා මේ මැතිවරණ කොමිසමට සමාජික විදිහට පත් කළාද කියලා. හැබැයි මේ බරපතල විරසකයන් බරපතල පරස්පරයන් සහිත මේ සමාජිකයන් මේ කොමිසමේ එහෙම තියාගෙන උත්සාහ කරන්නේ මම අර කිව්වා වගේ විපක්ෂයේ අවශ්‍යතාවය ඉෂ්ට කරලා මේ රජය පෙරලීමේ උත්සාහයක්
ඔවුන් ලව්වා කරවා ගන්න ඔවුන්ගේ පහසුකම් ඊට සපයා ගැනීමයි කියලායි පැහැදිලි. අපේ රටේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක බරපතල ගැටලුවක් නිර්මාණය වෙනවා. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් නිර්මාණය වෙච්ච ගැටලුව තවමත් අපි පුරවැසියන් විදිහට භුක්ති විඳිනවා. පාස්කු ප්‍රහාරයෙන් මිනිස්සු 250කට වැඩි පිරිසක් අපිට අහිමි වෙන්නේ 19 ගැටලුවත් එක්ක කියලා තව තැනකදී කෙනෙකුට විග්‍රහ කරගන්නත් පුළුවන්. අනෙක් පැත්තෙන් මේ වෙලාවේ මැතිවරණය සම්බන්ධයෙන් අනවශ්‍ය ගැටලුවක් නිර්මාණය වෙන්නේ 19 හරහා රටේ ඇදුණු ව්‍යාකූලත්වයේ තවත් එක් ප්‍රතිඵලයක් විදිහට කියලා කෙනෙකුට කියන්න පුළුවන්. මොකද මේ විදිහට ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවේ සමාජිකයෙකුගේ ක්‍රියාකාරීත්වය අනෙක් පැත්තෙන් ඔහු පත් කිරීම සම්බන්ධයෙන් පසුබිම සොයා ගැනීමේදී සහ පසුබිම විපරම් කිරීමේදී මේවා ඔවුන්ට අහුනේ නැද්ද කියන කාරණය පිළිබඳව ගැටලුවක් තියෙනවා. එහෙම නැත්නම් හිතාමතා ස්වාධීනයයි සඳහන් කරන මැතිවරණ කොමිෂමට මෙහෙම සමාජිකයෙක් පත් කළ මේ ඇති වෙලා තියෙන ව්‍යාකූලත්වයට කවුද වග කියන්නේ? මේක හරි බරපතල ප්‍රශ්නයක්. ඊට දවසේදී පුරවැසියන් විදිහට ඔබටත් මටත් ඒ වගකීම දරන්න වෙනවා සහ ඒ වගකීම තුල අපිට එල්ලවන අවපීඩනයන් දරා ගන්න සිද්ධ වෙනවා. ඒක මහ බරපතල තත්ත්වයක්. මම කැමති වෛද්‍ය වසන්ත බණ්ඩාර මැතිතුමන්ගෙන් මේ NGO ක්‍රියාකාරීත්වයේ අලුත් මුහුණුවරක්ද මේ ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණය පිළිබඳව විමසන්න. ඊට කලින් අපිට කෙටි විරාමයකට අවසර දෙන්න. අපි අලිත 7 වෙනි පැයත් එක්ක අද නීතිඥ කපිල ගමගේ මැතිතුමන් එක්ක දේශීය ජාතික ව්‍යාපාරයේ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මැතිතුමන් එක්ක අපි 7 වෙනි පැය සාකච්ඡා වෙන්නේ. අපි මේ විරාමයට යන්න කලින් සඳහන් කළේ 19න් රට තුල ඇති කළ රටේ අභ්‍යන්තරය තුල ඇති කර ව්‍යාකූලත්වයේ අහිතකර ප්‍රතිඵලයන් පුරවැසියන් විදිහට අපිට භුක්ති විඳින්න සිද්ධ වෙලා තියෙනවා. 19ත් එක්ක හිස ඔසවපු සහ ඒ කාලවකවානුව තුල හිස ඔසවපු රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරීත්වයන් හැමතැනකම විවිධ ස්වරූපයන්ගෙන් දකින්න හැකියාව ලැබුණා. මේ මැතිවරණ කොමිසම තුලත් අපිට දකින්න හැකියාව ලැබෙන්නේ අලුත් මුහුණුවරකින් මේ රාජ්‍ය නොවන සංවිධානවල බලපෑමද කියන කාරණය පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මැතිතුමනි සමාජය තුල මේ වෙනකොටත් කතිකාවත නිර්මාණය වෙලා තියෙනවා. ඔබතුමාලගේ යම් තැනක අදහසක් ඉදිරිපත් වෙන මේ සම්බන්ධයෙන්. ඔව් අත් වශයෙන්ම මේක මහා පින්තූරයක් තියෙනවා. දැන් මේ ස්වාධීනයි කියන මේ ආයතන වල ස්වාධීනත්වයේ කෙසේද කියන එකට හොඳම උදාහරණ මේ රත්නජීවන හූලේ මහත්තයාගේ හැසිරීම. එතකොට මේ බටහිර අධිරාජ්‍යවාදී රටවල් පරිධියේ රටවල් අවුල් හදන්න දුර්වල කරන්න ඒ රාජ්‍ය යටපත් කරන්න Tamanට ඕන විදියට ඒවා මෙහෙයවන්න හමුදාව භාවිතා කරන්න ඉතාම බොහොම අඩුවෙන්. මේවා සම්බන්ධයෙන් පොතපත ඇමරිකන් රාජ්‍ය නිලධාරීන් විසින්ම ලියපු පොතපත ඔත්තු සේවා නිලධාරීන් විශාල ප්‍රමාණයක් තියෙනවා. උන් කොහොමද මේ ගේම් එක ගහන්නේ කියලා. එක පැත්තකින් මේ ප්‍රධාන නිලතල දරන පිරිස් මොළ හොදලා පශ්චාත් උපාධියක් දෙන්න කැඳවලා විවිධ ආකාරයේ වෙන සම්බන්ධතා පුරවැසිභාවය දීලා මොන විවිධ ආකාරයට ඔවුන් නැවත මෙහාට ආපුවම රිමෝට් කන්ට්‍රෝල් එකෙන් ඔවුන්ව පාලනය කිරීමේ හැකියාව. දෙවෙනි එක තමයි ඔය කියන රාජ්‍ය නොවන සංවිධාන ජාලය. එතකොට ඒවා අරමුදල් හරහා ඒවා මෙහෙවන්න පුළුවන් ඒ තමන්ගේ රාජ්‍ය දුර්වල කිරීමේ විවිධ උපාංග සකස් කරන්න. ඊළඟට මේ දැන් උනත් ඇමරිකන් පඩි ලබන නිලධාරීන් ඉන්නවා මහා බැංකුව ඇතුලේ. පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්නවා කතානායකට උපදෙස් දෙන්න. එතකොට වෙනත් ආයතනවල තීරණාත්මක ආයතන ඇතුලේ ඉන්නවා. පඩි ගෙවන්නේ ඇමරිකාවෙන්. උන් ශ්‍රී ලාංකික පුරවැසි තමයි. එතකොට දැන් බලන්න මෙතන දැන් මේ අය මේ කියන ස්වාධීනත්වය මොනතරම් හාස්‍යජනකද කියන එක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මේ ද්විත්ව පුරවැසි භාවයේ දැරීම පරමාධිපත්‍යයේ අභියෝගයට ලක් වෙනවා කියන තර්කේ ගෙනල්ලානේ දැන් ඔය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන්න බෑ කියන්නේ. හැබැයි දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ස්වාධීන නැහැ. එහෙනම් ඌට උඩින් තව ස්වාධීන කමිටුවක් හදන්න ඕන කියලා හදපු එකේ ඉන්න පුළුවන් ඔය කියන ද්විත්ව පුරවැසි ඉන්න පුළුවන්. ඒතකොට තේරුණානේ මේවා කිසිදු තාර්කික පදනමක් නැතුව මේ තමන්ගේ දේශපාලන අරමුණු ඉටු කරගන්න ගෙනාපු දේවල්. දැන් මම කිව්වේ සෝමන් සමරසිංහ සහෝදරයා පිළිගත්තා එදා මේක එදා දේශපාලන ගේමක්. හැබැයි අනාගතයේ මරවුගලක් වෙන්න පුළුවන්. මේක රාජ්‍ය දුර්වල කරන උපාංගයක් ලෙස යොදා ගන්න පුළුවන්. ඒතකොට 17 වෙනි සංශෝධනයෙන් පස්සේ පනතක් ගේනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා. මොකද්ද මේ රාජ්‍ය නිලධාරීන් මාරු කරන්න බැරි මේ අස් කරන්න බැරි වෙන දෙන්නෙක්. පොලිස්පතිවරයයි නීතිපතිවරයයි. පත් කරාට පස්සේ අයින් කරන්න බෑ. අපි දැක්ක පාස්කු ප්‍රහාරයේ පස්සේ මොකද්ද කොහොමද අර්බුදේ කියලා. පොලිස්පතිවරයා පත් කරායින් පස්සේ මොන පිස්සුවක් කරත් ඔහුට দূරේ ඉන්න පුළුවන්. හරි? ඒ විශාල අර්බුදයක්. එතකොට ජාතික ආරක්ෂාවට පවා විශාල අර්බුදයක් ඇති වෙන තත්ත්වයක්. තවමත් ඉන්නේ අපේ රටේ වැඩ බලන පොලිස්පතිවරයෙක්. ඔව්. එතකොට මේවා ඉතා සූක්ෂම මේ නීති පද්ධතිය වෙනස් කරමින් ආයතන පද්ධතිය වෙනස් කරමින් ඒව තුළට ඒජන්තයන් ඇතුල් කරමින් සිදු කරන දෙයක්. මේක ලෝකයේ දැන් පාකිස්තානෙත්
අධිකරණය යොදා ගැනීමෙන් බරපතල විදියට ඒ ආණ්ඩු පෙරලන්න අර්බුද ඇති කරන්න කටයුතු කරා. ඉතින් ලංකාවෙත් අධිකරණයට බලපෑම් කරමින් අධිකරණය යොදා ගැනීම උත්සාහයක් තියෙනවා. මේ දේශපාලන තීන්දුව తీරන වලට අභියෝග කරන්න. එතකොට මේක මේ ස්වාධීනයි කියන මේ කොමිසම් හරහා කරන්නේ අවසාන වශයෙන් ගත්තම අර කියන අර මහා රාජ්‍ය දුර්වල කිරීමේ උන්ගේ උමනාවල් ඉටු කරගන්න කටයුත්ත. මේ නිශ්චිත සිද්ධිය හොඳට පේනවා කොහොමද මේ පාර්ලිමේන්තුව නැවත කැඳවගෙන පාර්ලිමේන්තු මැතිවරණයේ වසංගතය පාලනය කරපු සැනින් යම් පවනකට පාලනය කරගත් සැනින් ඒක තියලා අලුත් පාර්ලිමේන්තුවක් පත් කරලා මේ ගමන ඉස්සරහට යන එක වළක්වන්න පාර්ලිමේන්තුව නැවත කැඳවා ගන්න පාවිච්චි කරන්නේ මේ කියන ස්වාධීනයි කියන කොමිසමේ යම් ප්‍රබල සමාජිකයෙක්. ඔහුට විශාල බලයක් තියෙනවා මේක ඇතුළේ මේ අවුල හදන්න. ඉතින් ඔහු යොදා ගන්නවා. ඔහු දුත්ත පුරවැසි. එතකොට අපි මහජනතාවගේ පැත්තෙන් ගත්තම මේක පරාජය කරන්න ප්‍රධාන දේ මහජනයාගේ පැත්තෙන් විශාල විරෝධයක් එල්ල වුණා මේ ක්‍රියාවලියට. අපිට පරණ පාර්ලිමේන්තුව කැඳව ගන්න ඕනේ නැහැ. ඔබතුමා ඕන මහජනයාගෙන් ඇහුවොත් සාමාන්‍ය ජනතාවගෙන් වසංගතේ යම් පමණකට පාලනය කරගන්න ඕන කියන එක ඕන සීබුද්ධිය ඇති මිනිස්සෙක් පිළිගන්නවා. නමුත් නැවත අර පරණ පරාජිකාවිත පාර්ලිමේන්තුව කැඳව ගන්න ඕන කියලා නම් කිසිදු සීබුද්ධිය ඇති මේ පුරවැසියෙක් ඉල්ලනවා කියලා මම නම් හිතන්නේ මට නම් එමය හම්බෙලා නැහැ. එතකොට එක්සත් ජාතික පක්ෂය ආයේ පවා දැන් කියන්නේ අලුත් පාර්ලිමේන්තුවක් ඕන අපිට අලුත් මිනිස්සු තෝරගන්න ඕන කියලා. එතකොට මෙන්න මේ අලුත් පාර්ලිමේන්තුව මේ වසංගතයේ යම් පමණකට පාලනය කරගත් සැනින් මේක 100% පාලනය කරනවා කියලා තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. මේකේ තාක්ෂණික කාරණා මේ වෛරසයේ තියෙන සුවිශේෂී තත්ත්වයන් එක්ක. ඒක දැසුන් මේ වෛරසයේ දැන් වසංගතයක තීව්‍රතාවය බලන ප්‍රධාන සාධක දෙකක් තියෙනවා. එකක් මේ පැතිරීමේ වේගය ට්‍රාන්ස්මිසිබිලිටි කියන එක. අනිත් එක තමයි මරණ අනුපාතය. දැන් SARS වගේ එකක් ගත්තොත් එහෙම මරණ අනුපාතය 135ක් විතර. හැබැයි මේක 110කට අඩුයි. හැබැයි පැතිරීමේ වේගය ඉතා වැඩි. ඒ කියන්නේ එක රෝගියෙක්ගෙන් ඒක ආරෝ වගේ කියලා තියෙනවා 5ක් 7ක් අතර ප්‍රමාණයකට මේ රෝගේ බෝ වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි අපිට මේ සමාජ බාධක පනවන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒතකොට මේක අපි යම් පමණකට පාලනය කරගත්තම අතරින් පතිරින් රෝගියෙක් දෙන්නෙක් හම්බ වෙනවා කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. අපේ සෞඛ්‍ය සේවා පද්ධතියට පුළුවන් ඒක පාලනය කරලා තියාගන්න. ඒකට වහාම මැතිවරණය පැවැත්වීම කියන එක මේ ඉදිරි ගමනට ඉතාම අත්‍යවශ්‍යයි. එක පැත්තකින් මේ පාර්ලිමේන්තුවට මෙන්න මේ කියන බාධක මේ කියන අවුල් ටික ලියන්න වෙනවා පළවෙනි කාරණේ මේ නීතිමය ව්‍යවස්ථාවේ තියෙන අවුල් ටික මේක ලියා ගන්න නැතුව මේ කකුල බෙදලා තියෙද්දි මේ ගමන ඉස්සරහට යන්න බෑ. අර හොතතන කරපොතුමාවේ වෛද්‍ය වසන්ත බණ්ඩාර පැතුමනේ මෙන්න මෙතන තියෙන යම් අවුලක්. නීතිඥ කපිලගමගේ පැතුමනේ. යම් තැනකදී නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳවත් බරපතල ප්‍රශ්න කිරීමක් තියෙන සමාජයේ පොදු පුරවැසියාගේ. ඒ සංශෝධනය වීමේ අවශ්‍යතාවය එක් තැනකදී මේ මැතිවරණය සම්බන්ධ මේ අවිනිශ්චිත තත්ත්වයන් නිර්මාණය වීමේදී මැතිවරණයත් එක්ක නෛතික සීමාවන් පිළිබඳ යම් ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙනවා. ඊට පස්සේ මේ පළවලා තියෙන අධිර නීතිය සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් පිළිබඳ යම් ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙලා තියෙනවා නෛතික සීමාවේ. අනෙක් පැත්තෙන් පුරවැසි ditth පුරවැසි භාවය සම්බන්ධයෙන් ඇතිවෙලා තියෙනවා. නීතිය දේශපාලනීකරණය කර ගැනීම සහ දේශපාලනයට නීතිය එකතු කර ගැනීම යම් තැනකදී ගැටලුවක් වෙලා තියෙනවා. මේක ලියා ගන්න ඕන කාරණයක්. ඉස්සරහදී කොහොමද ක්‍රියාත්මක වෙන්න ඕන? ඔව් දේශපාලනය විද්‍යාව උසස් පෙළට හදාරන කොටත් උසස් පෙළ හදාරන විශ්වවිද්‍යාලයේ පවා තියෙනවා බලතල බෙදීමේ න්‍යාය කියලා එකක්. අධිකරණයේ ව්‍යවස්ථාදායක සහ විධායකය වෙන්නම පැවතිය යුතුයි. ඒක තමයි රටක් ඉස්සරහට යන්න වඩාත්ම සාධාරණ හොඳ ක්‍රමයේ විදිහට මෙතෙක් ලෝකෙ පිළිගෙන තියෙන ක්‍රමය. හැබැයි සංවර්ණ තුල මූලධර්ම ක්‍රියාත්මක වෙනවා මත. ඔව් ඒක චෙක් ඇන්ඩ් බැලන්ස්. දැන් මේ වෙලා තියෙන්නේ මේ තුනම එක්කව කරලා නැවතත් රාජ්‍ය නෝන සංවිධාන ජාලයකට මේ තුනම යටත් කරලා තියෙනවා. මේ තුනේ මතපය ගැට ගහලා එක වලකට දාලා රාජ්‍ය නෝන සංවිධාන විසින් ලණ්ඩක් ගැට ගහලා ඕන්ලාට උඩට අදිනවා අනිත් වෙලාවට පල්ලෙහාට දානවා. මේක ලොකු අවුලක්. මේ අවුල හදන්න තමයි පහුගිය කාලයක් තිස්සේ රාජ්‍ය නෝන සංවිධාන දතකාලා ඔවුන්ට ඕන නායකයින් පත් කරගෙන ඔවුන් ලව්වා මේ රාජ්‍ය නෝන සංවිධාන වලට අවස්ථාව ලැබෙන මේ විකෘතිය නිර්මාණය කළේ. ඉස්සෙල්ලාම වෙන්න ඕන මෙන්න මේ විකෘතිය ලිහෙන නව ව්‍යවස්ථාවක් අපිට අවශ්‍යයි. ඒ ව්‍යවස්ථාවේදී දැන් අපි දන්නවා අපිට තියෙන ගැටලු මොනවද කියලා. රට ඉදිරි ගමනට බලපාන ඒවා මොනවද? ඒකට ධනාත්මකව බලපාන, ඍණාත්මකව බලපාන, ඒ වගේම අවුල් ඇති වෙන්නේ කොතනද? ඒ වගේම අපි වහන්න ඕන දොරවල් මොනවද? අරින්න ඕන දොරවල් මොනවද කියන එක ගැන දැන් අපිට අවුරුදු 72ක කාලය ඇතුළත හොඳ අවබෝධයක් තියෙනවා. මේ අවබෝධය භාවිතා කරමින් නීතියේ සහ දේශපාලනයේ මූලික මූලධර්මයන්ට ගරු කරමින් හරි
ස්ථාවර රාජ්‍යයක් පවත්වාගෙන යා හැකි නව ව්‍යවස්ථාවක් සකස් කරගන්න ඕන මේ අලකලංචි මේ කරදර ටික ඉවරනහමවත් ඒකට අත ගහන්න ඕන වෙනවා. ඒ කියන්නේ මේ ගැටලුවේ බරපතලතම කොච්චරද කියනවා තාම පළාත් සභා මැතිවරණයක් පිළිබඳ සේයාවක්වත් නැහැ. ඔව් පළාත් සභා මැතිවරණයක් විතරක් නෙවෙයි දැන් මහ මැතිවරණයක් දැන් මේ අවුලක්කටපත් වෙලානේ තියෙන්නේ. දැන් වෙලා තියෙන්නේ මැතිවරණයක් පවත්වන්න තියෙන අවස්ථාව පාවිච්චි කරනවා මැතිවරණයක් නොපවත්වා තිබ්බ පාර්ලිමේන්තුව යලි අරන්. ඔව්. ඒ කියන්නේ අත්‍තරම ගත්තොත් පවතින රජය පෙරලා කුමන්ත්‍රණයකින් වෙනත් රජයක් බලයටපත් කරන්න පාවිච්චි කරන්න පුළුවන් වෙන තරමට දැන් මේ තියෙන පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්මේ විධිවිධාන දුර්වලයි. ඉතින් එහෙම තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. අවසන් විනාඩි කිහිපය තුළ එන්නේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මැතිතුමනි පොදු පුරවැසියාගේ මේ වෙලාවේ වගකීම ඇත්තටම දැන් කොරෝනා වලින් පස්සේ අපි රට යථාකාලීනව ඒ කාර්යභාරය තුළ ඉස්සරහට අරගෙන යන නිෂ්පාදන ක්‍රියාවලියත් එක්ක ආර්ථික ශක්තිමත් කිරීම වෙනුවෙන් සහ මේක අපි සක්‍රිය කරන්න ඕන. ඒ සක්‍රිය කිරීමේ ක්‍රියාවලිය තුළ අපිට අනාගතයේ දකින්න සිද්ධ වෙනවා. එතකොට පොදු පුරවැසියාගේ භාවිතාව සහ ක්‍රියාත්මක වීමේ වැදගත්කම. ඔදසුන් මේකෙදී මේ වසංගත තත්ත්වය පැන නැගීමට පෙර සිටම බටහිර විවිධ ප්‍රසිද්ධ ආර්ථික විශේෂඥයෝ අනතුරු අඟවලා තිබුණා මේ වසරේ බරපතල යුරෝපයේ සහ ඇමරිකාවේ මූල්‍ය වෙළඳපොළ සහ ආර්ථිකයේ බරපතල කඩාවැටීමක් අවපාතයක් සිදු වෙනවා කියලා. ඒතර මේ වසංගත තත්ත්වය ඇත්තම ඔවුන්ට ආශිර්වාදයක්. එක්තරා විදියකට මේක ද්වේෂසහගත ප්‍රකාශයක් ලෙස කෙනෙකුට කියන්න පුළුවන්. නමුත් අත් වශයෙන්ම ඇමරිකාව සහ බ්‍රිතාන්‍යයේ මේ මුල් අවස්ථාවේදී මේ වසංගතයට යන්න ඇරියා. ඔවුන් කිව්වේ මේ වසංගතේනොත් මැරෙන්නේ සාමාන්‍යයෙන් මැරෙන ගාන. ඉතාලිය අවුරුද්දට 20000ක් විතර ඉන්ෆ්ලුවෙන්සා රෝගයෙන් මැරෙනවා. ඒතර මේකනොත් 20000ක් මැරෙන්නේ. උන් ගණන් හදලා හිටන් පෙන්නවා මේ මැරෙන්න ඉන්න අය. අනිද්දා මැරෙන්නේ ඉන්නේ කෙනා අද මැරෙනවා. ඉතින් ප්‍රශ්නයක්ද? ওই විදිහට ප්‍රසිද්ධියේ පව වාද විවාද කරා. ඇමරිකාවේ ආණ්ඩුකාරවරු පවා. එතකොට මේක මේ අර්බුදේ පැතිරිලා තමන් විතරක් වැටෙනවා වෙනුවට මුළු ලෝකෙම වට්ටගෙන වැටෙන්න. එතකොට තමයි උන්ගේ මූල්‍ය වෙළඳපොළ ආරක්ෂා කරගන්න පුළුවන්. එහෙම නැත්නම් රුසියාව චීනය මේ උන්ගේ කොටස් වෙළඳපොළේ මිලදී ගැනීම කරනවා දැනටත් එහෙම වෙලා තියෙනවා. විශාල අර්බුදයකට යනවා. ඒ තමනුත් වට්ටගෙන සියලු දෙනා වට්ටන තැනකට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඒතර අපිට ඒක ආර්ථික අර්බුදයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒකට අලුතෙන් හිතන්න ඕන අලුත් ආර්ථික මොඩලයක් ගැන හිතන්න ඕන. ඒකෙදි ප්‍රධාන පූර්ව කොන්දේසිය මේ වසංගත තත්ත්වය අපිට පාලනය කරගත හැකි මට්ටමට සෞඛ්‍ය අංශ වලට පාලනය කරගත හැකි මට්ටමට පාලනය කරගන්න ඕන. ඒකෙදි මහජනයා ඒ වගකීම ඉටු කරන්න ඕන. මේ ලිහිල් කිරීම මම නම් පුද්ගලිකව පිළිගන්නේ මේ එක්සිට් කියන එක. එළියට පැන ගන්නවා කියන එක. ඒක ඇමරිකාව පාවිච්චි කරේ. ඇමරිකාවට දැන් මේ පාලන ක්‍රියාමාර්ග දැන් වදයක්. ඒ නිසා එළියට පනින්න ඕන. එක්සිට්. හැබැයි මේකේ තියෙන්නේ ඊට වඩා දෙයක් වෙනස් දෙයක් මේ අනතුරු ඇඟවීමේ මට්ටම් ක්‍රමයෙන් පහත දැමීම. දැන් ඕස්ට්‍රේලියාව නව ශ්‍රී ලංකාව වගේ රටවල් මට්ටම් 4ක් නියම කරලා තියෙනවා. මේ මට්ටම් 4න් පූර්ව කොන්දේසි මෙච්චර ප්‍රමාණයක් තියෙනවා. මේක ඉටු කරාම ඊළඟ මට්ටමට යනවා. ඒතකොට අපි දන්නවා මැතිවරණය පවත්වන්න පුළුවන් මෙන්න මේ දෙවෙනි මට්ටමට ගියාම. එතකොට මෙන්න මේ මට්ටම් වලින් පහළට මේක ලිහිල් කිරීමේදී මහජනයා තමන්ගේ වගකීම ඉටු කරන්න ඕන. ලිහිල් කරපු ගමන් පාරට පැනලා පිස්සු නටලා මේ ආය අවුල හදන්න නැතුව ඉන්න ඕන. ඒක කරොත් මේ රට ආර්ථික වශයෙන් බරපතල අර්බුදයකට යනවා. සියලු දෙනාට වන්දි ගෙවන්න එනවා. ඒ අපි තනියෙන් පුද්ගලයෝ හැටියට මේ වසංගතය පාලනය කරන්න අවශ්‍ය සියලුම සහයෝගය රජයට දෙන්න ඕන. තමන්ගේ පුද්ගලික යුතුකම ඉටු කරන්න ඕන. එහෙම නැත්නම් මේක දිග්ගැස්සෙන මේ කුමන්ත්‍රණකාරයන්ට ඉඩ හම්බ වෙනවා. පරණ පාර්ලිමේන්තුව කැඳවගෙන ආයෙ මේක පිස්සු නටන්න ජනාධිපතිවරයාගේ මුදල් බලයත් අහෝසි කරලා මේ කරන ටිකත් කරන්න බැරි කරලා මේක වට්ටන්න. අපි දන්නවා 2007 ඔබතුමාට මතක ඇති අයවැය පරාජය කරන්න හැදුවා. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ එදා එක්සත් ජාතික පක්ෂයේ පිරිස එකතු වෙලා යුද්ධය අවුල් කරන්න. එදා ඒක සාර්ථක වුණා නම් අද මොකද වෙන්නේ? අද එහෙනම් අද අපි දෙකට බෙදලා බල්ලෝ වගේ මරා ගන්න જાතියක්. හැබැයි එදා ඒක පරාජය කරන්න පුළුවන් වුණා. අදත් හදන්නේ ඒ වගේම මේ ජනාධිපතිවරයාගේ මූල්‍ය බලය අහෝසි කරලා ආණ්ඩුව මූල්‍ය අර්බුදයකට තල්ලු කරලා මේ සියල්ල අවුල් කරන්න. අවුල ඇතුලෙන් විතරයි ඔවුන්ට ඉඩක් ඉතුරු වෙන්නේ. මේ අවුල හැදුවේ නැත්නම් ඔවුන්ට ඉඩක් හැදෙන්නේ නැහැ. ඒ නිසා ජනතාවගේ යුතුකම තමයි අවුල හදන්න ඉඩ නොදී වසංගතය පාලනය කරන්න තමන්ගේ දායකත්වයේ උපරිමයෙන් 100% දෙන එක. හොඳයි. මේ අවසන් ප්‍රශ්නය කපිල ගමගේ මැතිතුමනට කෙටි උත්තරයක් වුණා. දැන් ජූනි 20 පාර්ලිමේන්තු මැතිවරණය තියන්න බැරි වුණොත් එතනින් පස්සේ ගන්න තියෙන නෛතික ක්‍රියාමාර්ගය මොකක්ද? මැතිවරණ කොමසාරිස්වරයාට මැතිවරණ කොමිසමට 24 වගන්තිය යටතේ බලය තියෙනවා නැවතත් දිනයක් නියම කරන්න. ඒක වචන වලින් කියලා නෑ මෙහෙම නැවත මෙහෙම වුණොත් මෙහෙම කියන්න කරන්න පුළුවන් කියලා. මොකද එහෙම තත්වයක් ගැන මේ නීතිය එහෙම තත්වයක් සම්බන්ධයෙන් කතා කරලා නෑ නිහඬයි. හැබැයි මැතිවරණ කොමිසමට තමයි දර සංශෝධිත දිනය ප්‍රකාශයට පත් කරන්න පුළුවන් කියලා 24 තුනේ තියෙනවා. ඒ කියන්නේ
පවත්වන නියමිත මැතිවරණයක් කල් දැමීමට උන්ට හැකියාව තියෙනවා. දැන් මේ ආයේ තියෙන ජුනි 20 මැතිවරණය පවත්වන්න තියෙන්නේ. එතකොට 24 තුනම පාවිච්චි කරලා ජුනි 20ක් තියන්න බැරි නම් අර කියන හදිසි තත්ත්වය ගැන කියලා තවත් දවසකට කල් දාන්න 24 තුනම පාවිච්චි කරන්න කිසිම බාධාවක් නැහැ. අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා නීතිඥ කපිලගමගේ මැතිතුමනි ඔබතුමන්ට ඒ වගේම වෛද්‍ය වසන්ත බණ්ඩාර මැතිතුමනි ඔබතුමන්ට අද 7 වෙනි පෙරට සහභාගී වෙලා මේ ගැඹුරු සාකච්ඡාව තුළ සරල පැහැදිලි කිරීමක් කිරීම වෙනුවෙන් ආයුබෝවන් කියලා ඔබතුමන්ට වැඩසටහනෙන් සමුදෙන්නේ. අවසන් විග්‍රහය තුළ සිදුවිය යුත්තේ ජනතා පරමාධිපත්‍ය ජයග්‍රහණය කිරීම පමණයි. ඒ වෙනුවෙන් අපි කොන්දේසි විරහිතව අදත් හෙටත් පෙනී ඉන්න වග මතක් කරන්න ඕන. අවසන් වශයෙන් 7 වෙනි පෙරට සමුගන්න වෙලා ඔබට මතක් කරනවා තවමත් COVID-19 අධිවසංගත කාල සීමාවක් අපි පසු කරමින් ඉන්නේ අධි අවධානම් කාල සීමාවක් නිසා වගකීමක් සහිත පුරවැසියන් විදිහට ඔබ ඔබේ වගකීම ඉටු කරන්න ගෞරවනීය පුරවැසියෙක් විදිහට කොරෝනා මර්ධන ජාතික වැඩපිළිවෙල තුළ සක්‍රියව දායකත්වය ලබා දෙන පුරවැසියෙක් බවට පත් වෙන්න කියලා බොහොම ගෞරවයෙන් ඔබට ආරාධනා කරන ගමන් 7 වෙනි පෙරට සමුගන්නවා. යලි මුණ ගැහිම හෙට උදේ 7ට. ඔබට නිරෝගීමත් දවසක්. අයබෝවන්.